ඔයාලා හැමෝටම ආයිබෝවන්. අපි පටන් ගමු පාඩම. එදා පටන් ගන්න හැදුවට හරි ගියේ නෑනේ. පටන් විනාඩි 5ක් විතර යනකොට කරන්ට් එක ගියා. ඊට පස්සේ ආපහු කරන්න බැරුණා ගොඩක්. 7:00ට හරි 7ට හරි රෑ වෙලා තමයි කරන්ට් එක ආවේ. ඊයේ නම් පොයේනේ. අද අපි කරමු මේ එදා නවත්තපු තැනින්ම පටන් ගමු. මම දැනට කරලා තියෙන දේවල් ටික එදා දැන් මාපව මම සැරයක් දාන්නම් ඔයාලට පොඩක් දැන මතක් වෙන්නත් එක්ක නිර්වචනය ගිණුම්කරණයේ නිර්වචනය ඊට පස්සේ අංක 2 අරමුණු අංක 3 කාර්යයන් දැම්මා කාර්යයන් වලට පස්සේ අංක 4 ඇල්මත් දක්වන පාර්ශවය ඇල්මත් දක්වන පාර්ශවය චාමරවල්ලි ඔව් මල්ලි හෙලෝ මෙන්න මේ මාතෘකා ටික තමයි කතා කරලා තියෙන්නේ නිර්වචනය ඔයාලට මතක නම් නිර්වචනය මම නෝට් එකේ දුන්නා ඇමරිකානු ගිණුම්කරණ සංගමයේ දුන්න නිර්වචනය දුන්නා තවත් ඇමරිකානු නිර්වචනයක් දුන්නා ඊළඟට අපි පොදු නිර්වචනයක් ගත්තා. එතන කොටස් තුනක් තියෙනවා. ඒවා දැන් පාඩම් ඇති. ඊළඟට අරමුණු ප්‍රධාන අරමුණු 1යි ඊට පස්සේ අරමුණු කීපයක් දුන්නා ඒවා මතක ඇති. ඊළඟට කාර්යයන් 6යි මේ කාර්යයන් 6 යටතේ ගොඩාක් දේවල් විස්තර කරා. ඒ දේවල් මතක ඇති. රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා අර්ථකථනය, අවසානික sannivedanaya කිරීම. පැහැදිලි? ඊට පස්සේ ඇල්මත් දක්වන පාර්ශවය. ඇල්මත් දක්වන පාර්ශවය කියන්නේ කවුද? ඒ ඇල්මත් දක්වන පාර්ශවයන්ට ඇයි ගිණුම් කරන තොරතුරු වැදගත් වෙන්නේ කියලා හේතු සාධකත් එක්ක කරුණු දක්වලා ඇති. නෝට් එකක් දීලා ඇති. අනිවාර්යෙන් ඒවා පාඩම් කරගත යුතුමයි. ඒවා පාඩම් කරලා ඇත්තේ. දැන් අපි යනවා පස්වෙනි කොටසට. එදා ඒ කොටස ආරම්භ කරන්න හදනකොටම තමයි කරන්ට් එක ගියේ. මම දැන් නැවත එදා ප්‍රශ්නේ මං අහගන්න. දැන් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දීමනේ. ඇල්මත් දක්වන පාර්ශවයන් තොරතුරු ලබා දී. තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දීම තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ඔය ප්‍රධාන අරමුණ මම දක්වන්නම් බලාගන්න. මෙතන ඉන්නවා අයිතිකරු. මෙතන ඉන්නවා කළමනාකරු. මෙතන ඉන්නවා සේවකයෝ. අපි මෙතන ඉන්නවා කියලා හිතමු සැපයුම්කරු. මෙතන ඉන්නවා ගැනුම්කරු. මෙතන තරංගකරු. මෙයා රජය. මේක තමයි ව්‍යාපාරය. ව්‍යාපාරයේ ගිණුම්කරණය භාරව කටයුතු කරන පුද්ගලයා ඉන්නවා ගණකාධිකාරීවරයා. ඔන්න ඉන්නවා මිනිහා. මේ තමයි ඇල්මත් දක්වන පාර්ශවය. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දීම. එතකොට තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දීම ගිණුම්කරණයේ අරමුණ නම් මෙයාලා ඉල්ලන තොරතුරු ටික අපි ඔක්කොම දෙන්න ඕන. මොකද අපේ අරමුණ කොහොම හරි මෙයාලට තොරතුරු ටික දෙන එක. ව්‍යාපාරය පිළිබඳ තීරණ ලබා ගන්න මෙයාලට තොරතුරු අපි දෙන්න ඕන. මං එදා අහුවා ගණකාධිකාරීවරයා විදියට මීට අමතරව ඇල්මත් දක්වන පාර්ශවය තව ඉන්නවා කීප දෙනෙක්. ඔයාලා දකින විදියට ව්‍යාපාරයේ සියලුම තොරතුරු මේ ඉන්න සෙට් එකෙන් පොදුවේ හැමෝටම දෙන්න පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. මේ කියන නම් ටිකේ ඔයාලට හිතෙන්නේ කාටද මේ තියෙන තොරතුරු ඔක්කොම දෙන්න හොඳ නැත්තේ? ඇයි? කාටද? තරඟකරුවන්.
ඇයි තරංකරුවන්ට දෙන්න හොඳ නැත්තේ? හේතුව කියන්නේ තරංකරුවන්ට දෙන්න හොඳ නැත්තේ ඇයි අපි? කියන්න. සපුනි මයික් එක ඔන් කරලා නිකමට විස්තර කරන්නකෝ ඔයා කියන එක. ඇයි එහෙම දෙන්න හොඳ නැත්තේ? ව්‍යාපාරේ තියෙන ව්‍යාපාර රහස් ඒ කට්ටියට යනවා. රයිට්. ඔය සපුනි කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් බලාගන්න. ළමයි හිතන්න ලංකාවේ ප්‍රධානම පෙළේ බිස්කට් වර්ග දෙක කියන්නේ. බිස්කට් සමාගම් දෙක. ඇහුන්නේ බිස්කට් සමාගම් දෙක. මංචි මෙලිබන්. very good. මංචි සහ මෙලිබන්. මංචි සහ මෙලිබන්. දැන් මංචි එකෙත් අපි දකිනවා ක්‍රීම් කැකර් තියෙනවා. මෙලිබන් එකෙත් ක්‍රීම් කැකර් තියෙනවා. තව ඊට යටින් තව බිස්කට් වර්ග ගොඩක් තියෙනවා. මේ හැමෝම ක්‍රීම් කැකර් හදනවනේ. හැබැයි වෙළඳ පොළ කොටස මේක. හිතන්න වෙළඳ පොළ තමයි මේ. ඉලක්කගත වෙළඳ පොළ කොටස. දැන් අපි තනිව මේක අලෙවි කරමින් ඉන්නවා කියලා හිතන්න. අපේ ව්‍යාපාරයේ භාණ්ඩ විකුණනවා. අපේ ව්‍යාපාරය තමයි මේ ඉල්ලන හැමෝටම භාණ්ඩ සපයන්නේ. එතකොට එක විකුණුම් කරුවයි නම් මුළු වෙළඳ පොළටම භාණ්ඩ සපයන්නේ. එයාට කියනවා කවුරු කියලාද? මොන වගේ තත්ත්වයක්ද මේ වෙළඳ පොළේ තියෙන්නේ? ඔයාලා වචනේ අහලා ඇති. මොන වෙළඳ පොළක්ද? එකම එක සැපයුම් කරුවයි ඉන්නේ. මම විතරයි භාණ්ඩ සපයන්නේ. හිතන්න බිස්කට් උදාහරණ බිස්කට්. මේ මුළු ඔක්කොටම මුළු ලංකාවටම බිස්කට් හදන්නේ මම විතරයි. මොකක්ද ඒකට කියන්නේ? එක්කෙනෙක් පාලනය කරනවා නෑ. එක්කෙනෙක් පාලනය කරනවා නම් ඒකට කියන්නේ මොකක්ද? ඒකාධිකාරී. ඔව්. ඔයාලා ඒකාධිකාරී අහන්නේ මේ ඩබල් එඩි කරන නිසානේ. ඒකාධිපතියෙක් වගේ නේද මට තනිව පාලනය කරන්න පුළුවන් වෙළඳපොළ. මට ඕන නම් මගේ බිස්කට් එක මෙන්න මේ මිල දාන්න. මට ඕන නම් මගේ බිස්කට් එක මෙන්න මේ ගාන දාන්න. හිතන්න ක්‍රීම් කැකරක දෙන්න පුළුවන් රුපියල් 80ට කියලා. රුපියල් 80ට දෙන්න පුළුවන්. මම විතරයි නම් වෙළඳපොලේ ක්‍රීම් කැකර සපයන්නේ. මං ඕක රුපියල් 100ට විකුණු. ඒත් මිනිස්සුන්ට ගන්න වෙනව නේද? ඒ බිස්කට් එක කන්න ඕනිව නම් ඒ මිනිස්සුන්ට ගන්න වෙනවා. මොකද මට තියෙන ඒකාධිපති පාලනයක්. ඒකාධිකාරියක් තියෙන්නේ. මට ඕන විදිහට මම මේ භාණ්ඩ විකුණන්න පුළුවන්. මොකද තවත් කවුරුවත් නැහැ මේකට කේවල් කරන්න. හිතන්න මම රුපියල් 80ට ක්‍රීම් කැකර් බිස්කට් එක විකුණමින් ඉන්නවා. මං සම්පූර්ණ වෙළඳපොළ කොටස මගේ බිස්කට් විතරයි මේ මිනිස්සු කන්න පුළුවන්. මොකද මං විතරයි සපයන්නේ. අපි හිතමු තවත් එක ව්‍යාපාරිකයෙක් ඉන්නවා බිස්කට් විකුණන්න දැන්. එයාගේ වෙළඳපොළ කොටස දැනට මෙච්චරයි. මගේනේ සම්පූර්ණ වෙළඳපොළ කොටස තියෙන්නේ. මෙයා මගේ කවුද? මම සපයන භාණ්ඩ සමාන භාණ්ඩ වර්ග සපයන පාර්ශවයට කියනවා තරංගකරු. එහෙනම් පුතා මේ ඉන්නේ තරංගකරුවා. තරංගකරුවට මගේ වටිනා තොරතුරු ටික දුන්නොත් මෙන්න මේ තරංගකරුවා මගේ වෙළඳපොළ කොටස අල්ලගන්න උපක්‍රම නිර්මාණය කරනව නේද? මොනවා හරි අලුතෙන් උපක්‍රම හදාගන්න මගේ වෙළඳපොළ කොටස අල්ලගන්න. මෙයා බිස්කට් එක රුපියල් 75ට විකුණන්න ගන්න. ඒ විදියම ක්‍රීම් කැකර් එකක් ඒ රසමයි ඒ ගුණෙමයි ඒ ප්‍රමාණයමයි රුපියල් 75ට දෙනවා. ඔයාලා කියන්නේ මගේ ගැනුම් කරුවෝ ටික මොනවා වෙනවද? මාව අතහැරලා අර කියන ව්‍යාපාරිකයාගේ වෙළඳ භාණ්ඩ මිලදී ගන්න යනව නේද? එතකොට මගේ වෙළඳපොළ කොටස ක්‍රමයෙන් මොනවා වෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්. තේරුණාද?
මම මේ ඔයාලට උදාහරණයක් කිව්වේ අපේ තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දීම අරමුණ උනාට ඒ අරමුණට වැඩ කරන්න ගියොත් අපේ තියෙන වටිනම තොරතුරු ටික අපිට අකමැති කෙනෙකුට දෙන්න වෙනවා. ඒක නිසා මේකට මොනවා හරි පිළිමක් යොදන්න ඕනේ ගිණුම් කරන්නේ විදියට. මොකද්ද ඔයාලා යෝජනා කරන පිළිවෙල? අපි තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දෙමු කියන න්‍යාය යටතේ දෙන්න ගියොත් එහෙම බඩු හම්බ වෙනවා අපිට. එහෙම දීගෙන යන්න බෑ. මොකද්ද ගිණුම් කරන්නේ අරමුණ ආරක්ෂා කරගන්නත් තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දීම තමයි අරමුණ. ඒක ආරක්ෂා කරගන්නත් ඕනි. තරංකරුවන්ට නොදී ඉන්නත් ඕනි. ඔයාලා කරන යෝජනාව මොකක්ද? කියන්න බෑ නේද? මොකද්ද කරන්න පුළුවන්? මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද අපිට? බය වෙන්න එපා ළමයි. උත්තර දෙන්න. උත්තරයක් නැද්ද? හිතා ගන්න බැරිද? හොඳ විසඳුමක් දෙන්න. ගිණුම් කරන්නේ අරමුණ ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ කියන්නේ තොරතුරු අවශ්‍ය පාර්ශවයන් තොරතුරු ලබා දෙන්නත් ඕනේ. නමුත් සමහර උන් ඉන්න උන්ට දෙන්න බෑ මේ තොරතුරු. උන් ගේම් ගහලා අපිව ව්‍යාපාරේ වටන්න හදන්නේ. එතකොට අපි මොකද්ද මේකට ගන්න පුළුවන් විසඳුම? කවුරු නැහැ උත්තරයක් දෙන්න. මිදුර කියනවා වටින ටික තියාගෙන අනිත් ඒවා දෙමු. වටින ටික තියාගෙන අනිත් ටික දෙමු කියලා තමයි විදුර කියන්නේ. හොඳ යෝජනාවක්. ආගන්න. ළමයි මේ ව්‍යාපාරය. මේකේ ඇතුලේ ඉන්නවා පාර්ශව තුනක්. මතකද? ව්‍යාපාරයේ ඇතුලේ ඉන්නවා පාර්ශව තුනක්. ඉක්මනට කියන්නේ විඩි වගේ තියෙනවද? right. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ. එළියේ ඉන්නවා සෙට් එකක්. කවුද ඉන්නේ? සැපයුම් කරුවන්, ගැනුම් කරුවන්, තරං කරුවන්, රජය, අනාගත ආයෝජකයෝ, මූල්‍ය ආයතන, ප්‍රජාව. එතකොට තොරතුරු දෙනකොට අපිට පුළුවන් කාවද විශ්වාස කරන්න? අපිට කවුරු විශ්වාස කරන්න පුළුවන්ද අපි? අපි ගණකාධිකාරීවරයා විදිහට ව්‍යාපාර ගිණුම් කරන කටයුතු කරන කෙනා විදිහට කාව විශ්වාස කරන්න පුළුවන්ද අපිට? අපේ තොරතුරු ටික දෙන්න පුළුවන් බය නැති කවුද? කාටද දෙන්න පුළුවන් බය නැතුව? ඔව් රිද්මි අයිතිකාර, රමේෂ් අයිතිකාර, චලනි අයිතිකාර, ප්‍රවීන්, සපුනි ළමයි මේ පාර්ශව තුනට හංගන්න බෑ. ඔයාලා කියන්නේ අයිතිකාරයට විතරක් බය නැතුව දෙන්න පුළුවන්. හැබැයි පුතා අයිතිකාරයාට දුන්නට කලබනාකරු දන්නෝ ව්‍යාපාරය ගැන. එයාට හංගන්න දෙයක් නැහැ. සේවකයන්ට හොයලා බලන්න පුළුවන්. එයාටත් හංගන්න බෑ. එහෙනම් මෙන්න මේ අයිතිකරු, කලබනාකරු, සේවකයෝ මෙන්න මේ අභ්‍යන්තරයේ ඉන්න අයට ඕන කෙනෙකුට බලන්න පුළුවන් විදියට විශේෂයෙන් මෙන්න මේ කණ්ඩායම අරමුණු කරගෙන
කවුද? කලමනාකරුවන්. සියලුම මට්ටමේ ව්‍යාපාරයේ සියලුම මට්ටමේ කලමනාකරුවන් අරමුණු කරගෙන ගිණුම්කරණයක් කරනව වෙනම. අන්න එයාලට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනවා ගිණුම්කරණයෙන්. එහෙනම් පුතා මෙන්න මේ කරන ගිණුම්කරණයට කියනවා කලමනාකරණ ගිණුම්කරණය කියලා. එතකොට ඇතුලේ අයට බලන්න පුළුවන් විදියට හදන ගිණුම්කරණය එළියේ අයට දෙන්නේ නැත. එළියේ අයට දෙන්නේ එළියේ අයට විශේෂ තොරතුරු ටික ආරක්ෂා කරගෙන අවම වශයෙන් පෙන්විය යුතු දේවල් ටික විතරක් පෙන්වන්න හදනවා ගිණුම්කරණයක් වෙනම. එතකොට එයාලා තරහ වෙන්නෙත් නැහැ. එයාලට අවශ්‍ය තොරතුරු ටික දෙනවා සීමා සහිතව. අන්නේ ගිණුම්කරණයට කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. එහෙනම් ව්‍යාපාරයේ කළමනාකාරීත්වයට සකස් කරන ගිණුම්කරණයට කියනවා අපි මොන ගිණුම්කරණයද? කළමනාකරණ ගිණුම්කරණය. බාහිර පාර්ශවය අරමුණු කරගෙන වෙනම ගිණුම්කරණයක් හදනවා. මේකට කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. හැමෝටම තේරුණාද? ඇයි එහෙම ගිණුම්කරණ දෙකක් හදන්නේ කියන එක දැන් ඔයාලට අවබෝධ වෙන්න ඕන. ව්‍යාපාර සියලුම තොරතුරු පොදුවේ හැමෝටම දෙන්න බෑ. අවම සීමාවන් යටතේ එළියෙන් අයට දෙන්න පුළුවන් ප්‍රමාණය විතරක් දෙනවා. එහෙනම් ඒකට වෙනම ගිණුම්කරණයක් කරන්න ඕනේ. අන්න ඒකට කියනවා මූල්‍ය ගිණුම්කරණය. ඇතුලේ ඉන්න අයට සියලු තොරතුරු ටික දෙන්න ඕනේ. මොකද ව්‍යාපාරය පිළිබඳ වැදගත්ම තීරණ ටික ගන්න ව්‍යාපාරයේ අභ්‍යන්තරේ ඉන්න අය. කළමනාකරුවෝ. ඒ කළමනාකරුවන්ට හංගන්න නැතුව සියල්ලම ඉදිරිපත් කරන්න. අන්නේ කළමනාකරුවන් වෙනුවෙන් සකස් කරන ගිණුම්කරණයට කියනවා කළමනාකරණ ගිණුම්කරණය. ඔන්න ගිණුම්කරණේ ප්‍රභේද දෙක. එහෙනම් දැන් අපේ මාතෘකාව වෙන්නේ ගිණුම්කරණේ ප්‍රභේද. ලියා ගන්න මාතෘකාව ගිණුම්කරණ ප්‍රභේද. ගිණුම්කරණේ ප්‍රභේද. ගිණුම්කරණේ ප්‍රභේද. ගිණුම්කරණේ ප්‍රභේද. ඕකේ යටතේ ලියන්න. ගිණුම්කරණය අවසාන වශයෙන් ලබා දෙන තොරතුරු අරමුණු කරගන්නා පාර්ශවය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එක මූල්‍ය ගිණුම්කරණය. දෙක කළමනාකරණ ගිණුම්කරණය. මාතෘකාව ලියා ගන්න මූල්‍ය ගිණුම්කරණය. ඕකේ යටතේ ලියන්න
ඓතිහාසික ගනුදෙනු හා සිද්ධි ඓතිහාසික ගනුදෙනු හා සිද්ධි භාවිතා කරමින් ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවය අරමුණු කර ගනිමින් ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවය අරමුණු කර ගනිමින් තොරතුරු ලබා දෙන ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණයයි මාතෘකාව කළමනාකරණ ගිණුම්කරණය ඕකේ යටතේ ලියන්න ව්‍යාපාරයේ සියලුම ආකාරයේ කළමනාකරණ මට්ටම් වලට තීරණ ගැනීම සඳහා අතීත සහ පුරෝකතන තොරතුරු ඉදිරිපත් කරන ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ඊළඟට ලියා ගන්න මාතෘකාව මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය.
කවුරු හරි කියන්න මට මන් දාපු පින්තූරේ පේනවද කියලා ඔයාලට? පේනවා. හරි. ඕකේ අඳ ගන්න දරුවෝ ඉක්මනට. මම මේක අයින් කරන්නත් දැන් නැද්ද වෙලාව? අයින් කරන්නද? ලියාගන්න මාතෘකාව කලමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය. කලමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය. කලමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය.
කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. මම ඒකේ chart එක දානවා ඔයාලා ඒක බලාගෙන අඳගන්න ඉක්මනට. මේක අඳගන්න ඉක්මනට. දැන් ඔයාලට මූල්‍ය ගිණුම් කරන එකද පේන්නේ බලන්න. ඔව්. ඔව් ඉන්න. දැන් හරිද බලන්න. අඳගන්න ඉක්මනට. ඉවරද? අයින් කරන්නද?
ඇති වෙලා හරි බෝඩ් එක දිහා බලා ගන්න. ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. ප්‍රධාන ප්‍රභේද දෙකක් බිහි වෙන්න හේතුව මොකක්ද කියලා ඔයාලට අවබෝධයි. ගිණුම්කරණයෙන් හටගන්න තොරතුරු පොදුවේ හැමෝටම දෙන්න බැරි නිසා අභ්‍යන්තර පාර්ශවය කියන්නේ ප්‍රධාන වශයෙන් කළමනාකරුවන් අරමුණු කරගෙන වෙනම ගිණුම්කරණයක් හදනවා. බාහිර පාර්ශවයේ පොදුවේ ඕනම කෙනෙකුට බලන්න පුළුවන් විදියට තොරතුරු සපයන වෙනම ගිණුම්කරණයක්. ඒකට කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. මේ විදියට ප්‍රධාන ගිණුම්කරණ ප්‍රභේද දෙකයි. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ වෙන්නේ කාවද? මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කාවද? කවුද ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නේ? ඉක්මනට කියන්න. බාහිර පාර්ශවය. very good. කළමනාකරණ ගිණුම්කරණයේ අරමුණු කරගන්නේ අභ්‍යන්තර පාර්ශවය. මං අහන ප්‍රශ්නේ මූල්‍ය ගිණුම්කරණ තොරතුරු අභ්‍යන්තර පාර්ශවයට බලන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු බාහිර පාර්ශවයට බලන්න පුළුවන්ද බැරිද? බෑ. ඕක තමයි වෙනස ප්‍රධාන. එතකොට මූල්‍ය ගිණුම්කරණයේ හදන තොරතුරු ටික අභ්‍යන්තර පාර්ශවයට බලන්නත් පුළුවන්, බාහිර පාර්ශවයට බලන්නත් පුළුවන්. ඒකේ ප්‍රධාන අරමුණ බාහිර පාර්ශවය. කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ අභ්‍යන්තර පාර්ශවය. හැබැයි බාහිර පාර්ශවයට කිසිසේත් දෙන්න බෑ. අම්මි ගන්නද? ඔයාලට ගැහුවද අම්මි? ගිහිල්ලා ඔයා වීඩියෝ බලන්න මං එන්නම්. කන්න බෑ කියලාද ගැහුවේ? නෑ. එහෙනම්? කෑවද? යන්න. එයා තමයි ගැහුවේ. එයා කහලා ඉන්නේ. කාගේ ෆෝන් එක කරන් බලන්න. හරි බෝඩ් එක දිහා බලා ගන්න. හදිසි අනතුරක් සිදු වෙලා. ඒකයි. මේ ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකයි. මේවත් රෙකෝඩ් වෙලා ඇත්තද? වීඩියෝ එක බලනකොට ඕවා ඉස්සරහට යවා ගන්න ඕවා කප අයින් කරන්න බෑ මට. ප්‍රධාන අරමුණු දෙක දැම්මද? අරමුණ අනුව ඒ කියන්නේ පාර්ශවයේ අරමුණ අනුව ප්‍රධාන කොටස් දෙක දැම්මා. ඊට පස්සේ මේ ගිණුම්කරණ දෙකට වෙන වෙනම ක්‍රියාවලි දෙකක් තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවලි දෙකේ පොදු එක තමයි යෙදවුම් ක්‍රියාවලිය නිමැවුම්. ඒක පොදුයි. මොනවා හරි යෙදවුමක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, අවසානයේ තොරතුරු ටික එළියට එනවා නිමැවුම් විදියට. දැන් ඔයාලට වැදගත්ම කොටස තමයි මේක විභාගයට අවිලා තියෙන අවස්ථා ගානක්. මූල්‍ය ගිණුම්කරණයයි ප්‍රධාන වශයෙන් මෙතන බෙදනවනේ කළමනාකරණ ගිණුම්කරණය කියලා. මෙන්න මේ ගිණුම්කරණය දෙක අතර වෙනස්කම් විභාගයට අවිලා තියෙනවා. ඒක නිසා ඉතා පැහැදිලිව අවබෝධ කරගන්න. තේරෙන්නේ නැත්නම් ඕන්ලයින් මයික් එක ඔන් කරලා අහන්න මගේ. මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් ටික තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ලියා ගන්න මාතෘකාව මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති වෙනස්කම්. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති වෙනස්කම්. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති වෙනස්කම්. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති වෙනස්කම්.
මේ තීරු තුන ගහගන්න පහලට රූල් 15ක් විතර නික්මන්ට වගුවක් සාධකය මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය වෙනස්කම් ටික බලමු ඉක්මනට අපි. හරිද හැමෝම? බලා ගන්න. පළවෙනි සාධකය. ඔයාලා ලියන්න භාවිතා කරන පාර්ශවය. භාවිතා කරන පාර්ශවය. පළවෙනි සාධකයේ තමයි භාවිතා කරන පාර්ශවය. භාවිතා කරන පාර්ශවය. මූල්‍ය ගිණුම්කරණය කවුද? පුළුවන් නම් කියන්න. මේ තොරතුරු භාවිතා කරන පාර්ශවය. මූල්‍ය ගිණුම්කරණය කවුද? yes බාහිර පාර්ශවය. එලියට දෙන්නේ බාහිර පාර්ශවය. ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවය තමයි ප්‍රධාන වශයෙන්. අභ්‍යන්තර පාර්ශවයටත් බලන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. right. එහෙනම් එතන ලියන්න මෙහෙම. අභ්‍යන්තර පාර්ශවයටද පරිහරණය කළ හැක. හැබැයි ප්‍රධාන අරමුණ බාහිර පාර්ශවය. එතනම ලියන්න අභ්‍යන්තර පාර්ශවයටද පරිහරණය කළ හැක. අභ්‍යන්තර පාර්ශවයටද පරිහරණය කළ හැක. ඊළඟට තියෙනවා කළමනාකරණ ගිණුම්කරණය. පාර්ශවය කළමනාකරණ ගිණුම්කරන තොරතුරු භාවිතා කරන්න පුළුවන් කාට විතරද? අභ්‍යන්තර පාර්ශවය. අභ්‍යන්තර පාර්ශවයට පමණයි. ලියන්න අභ්‍යන්තර පාර්ශවය. අභ්‍යන්තර පාර්ශවය ඇතුළේ ඉන්න අයට විතරයි මේව බලන්න පුළුවන්. මෙතන තමයි වටිනම දේවල් ටික ඇත්තේ. මෙතන තමයි අනාගත සැලසුම් ඇත්තේ. එළිය අයට දෙන්න බැරි ගොඩක් දේවල් මෙතන ඇති.
මම යනවා දෙවෙනි සාධකයට. මේක හැමෝටම පැහැදිලි. ගිණුම්කරණයේ අවසානයේ එළියට දෙන තොරතුරු පාවිච්චි කරන පාර්ශවය අනුව මූල්‍ය ගිණුම්කරණයේ අභ්‍යන්තර සහ බාහිර කියන දෙකම කළමනාකරන ගිණුම්කරණය අභ්‍යන්තර පාර්ශවය විතරයි. දෙවෙනි සාධකය ලියන්න අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය. ආගන්න. ඓතිහාසික තොරතුරු ඓතිහාසික ගනුදෙනු හා සිද්ධි පමණක් කියලා තිබුණේ කොයිකද බලන්න. ඓතිහාසික මූල්‍ය ගිණුම්කරණය. මූල්‍යකේ. එහෙනම් ඓතිහාසික කියන්න පුතා අතීත කියන එක. එහෙනම් අතීතයේ වෙච්ච දේවල් විතරයි පාවිච්චි කරන්නේ මූල්‍ය ගිණුම්කරණේ. හැබැයි කළමනාකරන ගිණුම්කරණය හොඳට බලන්න අතීත සහ ඒ කියන්නේ ඓතිහාසික සහ පුරෝකතන තොරතුරු. පුරෝකතන තොරතුරු කියන්නේ කවද ඒවත්? අනාගත ඒවනේ. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේදී අපි කතා කරන්නේ අවධානය යොමු කරන්නේ අතීත කාලය පිළිබඳ තොරතුරු පමණයි මූල්‍ය ගිණුම්කරණය. නමුත් කළමනාකරන ගිණුම්කරණයේ අතීත වර්තමාන අනාගත කියන ওই කාල තුනම සම්බන්ධ තොරතුරු භාවිතා කරනවා. එහෙනම් ලියන්න අවධානය යොමු කරන කාලය මූල්‍ය ගිණුම්කරණය යටතේ අතීත තොරතුරු කළමනාකරන එකේ අතීත වර්තමාන අනාගත යන කාල තුනම අපි යනවා තුන්වෙනි සාධකයට. පිළියෙල කරන වාර ගණන. පිළියෙල කරන වාර ගණන. පිළියෙල කරන වාර ගණන. පිළියෙල කරන වාර ගණන. මේක තේරුම අහගන්න. ඔය මූල්‍ය ප්‍රකාශ හදනවා කියලා අපි කිව්වනේ. අවසාන ගිණුම්. එතකොට අවසාන ගිණුම් හදන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මූල්‍ය ගිණුම්කරණය. ඒ කියන්නේ පිටායට දෙන්නේ සාමාන්‍යයෙන් වාර්ෂිකව අවුරුද්දකට සැරයක්. නිශ්චිත වාර ගණනක් තමයි ගොඩක් දුරට මූල්‍ය ගිණුම්කරණය දෙන්නේ. හැබැයි කළමනාකරන ගිණුම්කරණයේදී කළමනාකරුවන්ටනේ අපි දෙන්නේ. කළමනාකරුවන්ට දෙන තොරතුරු අවුරුද්දකට සැරයක්ද මාස 6කට සැරයක්ද මාසයකට සැරයක්ද කියන එක වැදගත් නෑ. කළමනාකරුවෝ ඉල්ලන්නේ කොයි වෙලාවටද අපි දැනගන්න ඕනේ ඒක ඕනම වෙලාවක දෙන්න. එහෙනම් නිශ්චිත වාර ගණනක් එක්ක වාර්ෂයකට සැරයක් කියන එක තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය. එළියට දෙන එක. හැබැයි ඇතුලේ දෙන ඒවා කළමනාකරන ගිණුම්කරණයේදී නිශ්චිත දිනයක් නිශ්චිත වාර ගණනක් නෑ. කළමනාකරුවන්ගේ ඉල්ලීම පරිදි. ලියන්න මූල්‍ය ගිණුම්කරණය. පිළියෙල කරන වාර ගණන ලියන්න මූල්‍ය ගිණුම්කරණයේ निश्चित वार गणनकी निश्चित वार गणनकी निश्चित वार गणनकी බොහෝ විට
බොහෝ විට වර්ෂයකට වතාවක් බොහෝ විට වර්ෂයකට වතාවක් කළමනාකරන ගිණුම්කරණයේ පැත්තලියන්න කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය පරිදි කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය පරිදි ඊළඟ හතරවෙනි සාධකයට යන්න නීතිමය අවශ්‍යතාව නීතිමය අවශ්‍යතාව නීතිමය අවශ්‍යතාව නීතිමය අවශ්‍යතාව දැන් හොඳට අහගන්න. ඔයාලට මතකද ගිණුම්කරණයේ අරමුණු මම පැහැදිලි කරන වෙලාවේ සමාගම්වල මූල්‍ය ප්‍රකාශ හදන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශ හදන්නේ සමාගමේ අයිතිකාරයාට උවමනාවට වගේම අනිවාර්යෙන් හදන්න කියලා තියෙන නිසා 2007 අංක 7 දරන සමාගම් පනත කියනවා අනිවාර්යෙන් ගිණුම් වර්ෂයක් ඉවර වෙලා මාස 6ක් යන්න කලින් අනිවාර්යෙන් මූල්‍ය ප්‍රකාශ හදන්න ඕන. ඒ මූල්‍ය ප්‍රකාශ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට යවන්න ඕන. අන්න බාහිර පාර්ශවයකට යවන්න ඕන. එතකොට සමාගම හදන මූල්‍ය ප්‍රකාශ බාහිර පාර්ශවයකට යවන්න ඕනි. බාහිර පාර්ශවයට යවන්න නම් හදන්න ඕනි ගිණුම්කරණය මොකද්ද? මූල්‍ය ගිණුම්කරණය. එහෙනම් මූල්‍ය ගිණුම්කරණය අනිවාර්යෙන් නීතියක් විදිහට තියෙනවා. නෛතික අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් කළ යුතුයි. උදාහරණ තමයි ඔය සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශ හදන්න ඕන. ඒතකොට මේ මූල්‍ය ප්‍රකාශ නීතිමය වශයෙන් ඉල්ලලා තියෙනවනේ. ඒ ඉල්ලලා තියෙන්නේ බාහිර පාර්ශවයට නිසා අපි හදන්න ඕන නීතිමය අවශ්‍යතාවය මූල්‍ය ගිණුම්කරණය. කළමනාකරන ගිණුම්කරණය ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුළේ ඉන්න අයට කළමනාකරුවන්ට කොහේවත් නීතියක් නැහැ අනිවාර්යෙන් හදන්න මෙන්න මේ දවසේ හදන්න කියලා නීතියක් නැහැ. කළමනාකරුවන්ට කැමති නම් හදන්න කියනවා නැත්නම් ඕනේ නැහැ. එතකොට කොහේවත් නීතියක් යටතේ මේක හදන්න දෙයක් නැහැ. එහෙනම් නීතිමය අවශ්‍යතාවයේ තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණයට විතරයි. ලියන්න එතකොට මූල්‍ය ගිණුම්කරණයේ යටතේ නෛතික අවශ්‍යතාවයකි. නෛතික අවශ්‍යතාවයකි. අනිත් පැත්ත ලියන්න නෛතික අවශ්‍යතාවයක් නොවේ. නෛතික අවශ්‍යතාවයක් නොවේ. ඊළඟ සාධකය ලියන්න පොදුවේ පිළිගත් මූලධර්ම අංක 5 පොදුවේ පිළිගත් මූලධර්ම සාධකය ලියන්න පොදුවේ පිළිගත් මූලධර්ම
පොදුවේ පිළිගත් මූල ධර්ම. ආගන්න. ගිනුම් කරණේ තියෙනවා ගිනුම් කරන සංකල්ප කියලා එකක්. ඔයාලට ඉස්සරහට වෙනව පාඩමක්. දැන්ට දල අදහසක් ගන්න. සංකල්ප. ගිනුම් කරන ප්‍රමිත කියලා එකක් තියෙනවා. එතකොට ගිනුම් කරණේ තියෙනවා සංකල්ප, ප්‍රමිත, මූල ධර්ම. මෙන්න මේ වගේ අමුතු දේවල් ටිකක් තියෙනවා ගිනුම් කරණේ මෙන්න මෙහෙම කළ යුතුයි කියලා පොඩි නීති ටිකක්. ඒක අනිවාර්යෙන් කළ යුතු නීතිත් තියෙනවා කරත් හොඳයි කියලා හිතන නීතිත් තියෙනවා. සංකල්ප කියන්නේ කරත් හොඳයි. එහෙම කරනවා නම් හොඳයි. ප්‍රමිත කියන්නේ අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට ඔන්න ඔය කියන ಜಾති අනිවාර්යෙන් පිළිගන්න ඕනි. අනිවාර්යෙන් සිදු කළ යුතු ගිනුම් කරණයක් තියෙනවා. මේ යන විදියට ඔයාලට තේරෙන්න ඕනි මොන ගිනුම් කරණේද මේ සංකල්ප ප්‍රමිත කියනවා හරියට හදන්න ඕනේ හරියට පාවිච්චි කරන්න ඕනේ. පුළුවන් නම් කවුරු හරි කියන්න. මේ යන විදියට මොන ගිනුම් කරණේද අනිවාර්යෙන් පිළිපදින්න ඕනි මූල ධර්ම ප්‍රමිත. මූල ගිණුම් කරන්නේ බොහොම හොඳයි. මූල්‍ය ගිනුම් කරණේ. මොකද මූල්‍ය ගිනුම් කරණේ තමයි අපි එළියට දෙන්නේ. එළියට දෙන එක හරි නීට් එකට තියෙන්න ඕනේ. හැමෝටම සංසන්දනය කරලා බලන්න පුළුවන් විදිහට පොදු මූල ධර්ම ටිකක් යටතේ හදපුවා වෙන්න ඕනේ. ඒක නිසා තමයි මූල්‍ය ගිනුම් කරණේ ඒ කියන නීති යටතේ හදන්න ඕනේ. එහෙනම් පස්වෙනි සාධකයේ මූල්‍ය ගිනුම් කරණේ පිළිපැදිය යුතුවේ. පිළිපැදිය යුතුවේ. එහෙම නැත්නම් පිළිපැදීම අනිවාර්ය වේ. පිළිපැදීම අනිවාර්ය වේ. කළමනාකරන ගිනුම් කරණේ පැත්ත ලියන්න. පිළිපැදීම අනිවාර්ය නොවේ. පිළිපැදීම අනිවාර්ය නොවේ. පිළිපැදීම අනිවාර්ය නොවේ. ඒකත් හරි. අනිවාර්ය නොවේ. අංක 6 සාධකයේ ලියන්න විගණන කාර්ය. විගණන කාර්ය. විගණන කාර්ය. ඔයාලා අහලා ඇති ඕකට කියන ඔඩිට් කරනවා කියලා. ඔඩිට් විගණනය. මේකේ අදහස ගිනුම්කරණය සිදු කරාට පස්සේ ඒ ගිනුම්කරණය මගින් හෙළිදරව් කරපු තොරතුරු සත්‍ය හා සාධාරණ තොරතුරුද කියලා විනිශ්චයක් දෙනවා. විනිශ්චයක්. එහෙම නැතුව ඒකෙන් හොරු අල්ලන්නවත් වැරදිකාරයෝ අල්ලන එකවත් නෙමෙයි විගණනයෙන් වෙන්නේ. මෙන්න මේ හදලා තියෙන මූල්‍ය ප්‍රකාශ නිවැරදිව තොරතුරු ඒ කියන්නේ නිවැරදි තොරතුරු භාවිතා කරලා හොඳ මූලධර්ම හොඳ ප්‍රමිත පාවිච්චි කරලා හදපු තොරතුරක්ද නැද්ද කියලා කියන එක තමයි විගණනයෙන් කරන්නේ. එහෙනම් පුතා දැන් ඔන්න ඔයාලට තේරෙන්න ඕනේ. පොදුවේ පිළිගත්ත මූලධර්ම ප්‍රමිත වගේ දේවල් පාවිච්චි කරලාද මේ ගිණුම්කරණය කරේ කියලා පොඩි මතයක් ඉදිරිපත් කරන එක තමයි විගණනයෙන් කියන්නේ. දැන් ඔයාලට දැනෙන්න ඕනේ විගණනය අනිවාර්ය කොයිකට වගේද? ඔඩිට් කරන්න ඕනි මොන ගිණුම්කරණයටද කියන කවුරුහරි? මූල්‍ය ගිණුම් කරණය. yes මූල්‍ය ගිණුම්කරණය. විගණනය අනිවාර්ය වේ.
අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ. විකරණය අපි කිව්වා 7 තොරතුරු මගින් ආවරණය වන්නේ ලියන්න 7 වෙනි සාධකය තොරතුරු මගින් ආවරණය වන්නේ තොරතුරු මගින් ආවරණය වන්නේ තොරතුරු මගින් ආවරණය වන්නේ ආගන්න තොරතුරු මගින් ආවරණය වන්නේ දැන් එළියට දෙන්නේ දැන් ව්‍යාපාරේ මේක න හිතන්න ව්‍යාපාරේ දෙපාර්තමේන්තු 4ක් තියෙනවා එකක් නිෂ්පාදනාංශය දැන් ඔයාලට ආසන්නෙම තියෙන පැලස් සීනි සමාගමනේ දැවැන්ත ව්‍යාපාරයක් විදියට එතකොට පැලස් සීනි සමාගම උදාහරණ ගත්තොත් එහෙම නිෂ්පාදනාංශය මේකට කියනවා ප්‍රොඩක්ෂන් එක කියලා ආලතේ සමාලාට නිෂ්පාදනාංශය ඊළඟට අලවියාංශය මේ නිෂ්පාදනාංශයෙන් කරන්නේ භාණ්ඩ ව්‍යාපාර නිෂ්පාදනය කරන භාණ්ඩ නිපදවන කර්මාන්තශාලා අලවියාංශය මාකටිං ඒ කියන්නේ මෙයාලා තමයි හදලා තියෙන භාණ්ඩ ටික විකුණන්නේ අලවියාංශය ඊළඟට ගිණුම් දෙපාර්තමේන්තු account department කියලා කියනවා ගිණුම් අංශය තව තියෙනවා මානව සම්පත් අංශය කියලා මානව සම්පත් අංශය මෙන්න මේ වගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් කීපයකට බෙදා ගන්න පුළුවන් මේ කෑල්ලෙන් කෑල්ල වෙන වෙනම එක්ක මේක ඇතුලේ එක කෑල්ලක් වෙනුවෙන් ගිණුම් කටයුතු සිද්ධ කරන්න පුළුවන් නේ නමුත් මූල්‍ය ගිණුම්කරණයෙන් ඉදිරිපත් කරන තොරතුරු සමස්ත ව්‍යාපාරයේ වෙනුවෙන් විය යුතුයි. සමස්ත ව්‍යාපාරය වෙනුවෙන්ම තමයි මූල්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ මොන ගිණුම්කරණයද? මූල්‍ය ගිණුම්කරණය. නමුත් කළමනාකරන ගිණුම්කරණයේදී සමස්ත ව්‍යාපාරය වෙනුවෙන්ම වෙන්නත් පුළුවන් එක් එක් අංශ වෙනුවෙන් වෙන්නත් පුළුවන් ඒ අංශවල උප අංශයන් වෙනුවෙන් වෙන්නත් පුළුවන්. එහෙනම් ආවරණය වන්නේ මූල්‍ය ගිණුම්කරණයේ සමස්ත ව්‍යාපාරය ආවරණය වේ. නමුත් කළමනාකරන ගිණුම්කරණයේ සමස්ත ව්‍යාපාරය හෝ එක් එක් අංශ වෙන්න පුළුවන්. තේරුණාද වෙනස? ලියන්න එතකොට සාධක ලියලා තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණයේ පැත්ත ලියන්න. සමස්ත ව්‍යාපාරයම समस्त व्यापारयम කළමනාකරන ගිණුම්කරණයේ පැත්ත ලියන්න समस्त व्यापारयම හෝ समस्त व्यापारयම හෝ एक एक अंश वेनुवेन एक एक अंश वेनुवेन
හරි මේ කොටස මෙතනින් ඉවරයි අහගන්න. මුලින්ම මතක් කරලා දෙනවා. මේකේ මාතෘකාව ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද හටගන්න හේතුව මම පැහැදිලි කරා. තොරතුරු අවශ්‍ය පාර්ශවයට තොරතුරු ලබා දීම කියන පොදු අරමුණ යටතේ ව්‍යාපාරයේ සමස්ත තොරතුරු එළියට දුන්නොත් ඒක ව්‍යාපාරයේ බලපෑමක්. ඒ වගේම එළියට දෙන තොරතුරු විදියටම අභ්‍යන්තරයට දුන්නොත් අභ්‍යන්තරයේ තීරණ ගැනීම අපහසු වෙනවා. එම නිසා අවම හෙළිදරව් කිරීම යටතේ අවම වශයෙන් පෙන්වන්න ඕනි තොරතුරු ඉදිරිපත් කරන්න බාහිර පාර්ශවයට වෙනම ගිණුම්කරණයක් හදනවා. මේකට කියනවා මූල්‍ය ගිණුම්කරණය. අභ්‍යන්තර පාර්ශවය කියන්නේ ව්‍යාපාරය තුල සියලුම මට්ටමේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා වෙනම ගිණුම්කරණයක් හදන යාට තොරතුරු දෙන්න. ඒ ගිණුම්කරණයට කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. ඔන්න ගිණුම්කරණයේ ප්‍රභේද හට ගන්න හේතුව. ඒක හරි. ඊළඟට ප්‍රභේද දෙක. ප්‍රභේද දෙක එකක් මූල්‍ය ගිණුම්කරණය දෙක කළමනාකරණ ගිණුම්කරණය. තුන්වෙනි එකේදී මම කතා කරේ මූල්‍ය ගිණුම්කරණය යනු. මූල්‍ය ගිණුම්කරණය යනු හොඳට අහගන්න අතීත ගනුදෙනු හා සිද්ධි භාවිතා කරලා ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයේ අරමුණු කර ගනිමින් තොරතුරු සැපයීමේ ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණයයි. නැවත කියනවා 100න් ඉන්න හැමෝම සීබුද්ධියෙන් ඉන්න අට ගාලා එවලෙම දාගන්න ඔළුවට. ආයේ නැවත නැවත පාඩම් කරන්න ඕනේ නෑනේ. මේවා ඒ උගන්ලාට හුත්ත 100න් දාගන්න. මම නැවත කියනවා අහගන්න. අතීත ගනුදෙනු හා සිද්ධි භාවිතා කරමින් ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයේ අරමුණු කරගෙන තොරතුරු සැපයීමේ ගිණුම්කරණයට කියනවා මූල්‍ය ගිණුම්කරණය. ඊළඟට මම කිව්වා අංක 4 කළමනාකරණ ගිණුම්කරණය යනු. කළමනාකරණ ගිණුම්කරණය යනු. කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ සියලුම මට්ටමේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා ඓතිහාසික මෙන්ම පුරෝකතන තොරතුරු ඉදිරිපත් කරන ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය ලෙස හඳුන්වයි. නැවත කියනවා අහගන්න ඉතාම හිමීට දාගන්න මේ කියන ඒවා. ව්‍යාපාරයේ සියලුම මට්ටමේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා ඓතිහාසික මෙන්ම පුරෝකතන තොරතුරු ඉදිරිපත් කරන ගිණුම්කරණයට කියනවා කළමනාකරණ ගිණුම්කරණය. ඔන්න කළමනාකරණ ගිණුම්කරණය. මේ උගන්වපු කොටසේ පස්වෙනි කෑල්ල මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේ ඔයාලා දැක්කා යෙදවුම් ක්‍රියාවලිය නිමැවුම්. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේ යෙදවුම් විදියට චලනි මයික් එක ඔන් කරලා කියන්න ඔයාගේ chart එකේ යෙදවුම් මොනවද තියෙන්නේ කියලා. ගනුදෙනු හා සිද්ධීන්. ගනුදෙනු හා සිද්ධි. ඔයාලට මතක ඇති ගිණුම් කටයුතු ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන් මුදලින් මැනියගේ ගනුදෙනුවක් හෝ සිද්ධියක් වෙන්න ඕන. මම මේ උගන්වපුවා. ඒ ගනුදෙනු හා සිද්ධි ක්‍රියාවලිය යටතේ කාර්යයන් ටික කියන්න මේ චලනි තියෙන ඔය chart එකේ දීලා තියෙන්නේ හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම. right. අවසානයේ තොරතුරුද මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශ. මූල්‍ය ප්‍රකාශ. බොහොම හොඳයි. ඊළඟට අංක 6 කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය.
මේකෙත් යෙදවුම් ක්‍රියාවලිය නිමැවුම් ප්‍රීතිශා ඉන්නවද මේ chart එක කියන්න පුතා ඔව් සර්. කියන්න යෙදවුම් වල මොනවද තියෙන්නේ ඓතිහාසික තොරතුරුයි පුරෝකථන තොරතුරුයි. right ඒ කියන්නේ අතීත තොරතුරු සහ පුරෝකථන තොරතුරු ක්‍රියාවලිය යටතේ තුනක් තියෙනවද බලන්න ඔව් සර්. මොනවද තියෙන්නේ සැලසුම් කිරීම, ඔව් අයවැය සැකසීම, හා පාලනය කිරීම. right නිමැවුම් විදිහට යාලා මොනවද දීලා තියෙන්නේ අයවැය ලේඛනය, අයවැය ලේඛනය ගිණුම් කරන අනුපාත, ඉනුම් කරන අනුපාත පොදුකාර්ය විභාජන පත්‍රිකා, right පොදුකාර්ය විභජන පත්‍රිකා ආර්ථික පිරිවැය කරන තොරතුරු, පිරිවැය කරන තොරතුරු ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු. right බොහොම ස්තුතියි දැන් මේ ක්‍රියාවලි දෙක ඔයාලට හොඳට පේනවනේ චලනි කොයිකදායි කියා දෙන්න ඕනි මොකක් හරි නැවත කියා දෙන්න කිව්වද කියන්න ඕන එක හරි හරි ඊළඟට මං අහන ප්‍රශ්නේ විදුර මම ඔයාලට පටන් ගන්න දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යම් ක්‍රියාවලියක් මෙතන කිව්වා ඇඳ ගණතුණුවක් හෝ සිද්ධියක් වුණොත් ඒකට හට ගන්නව ලියවිල්ලක් ඒක මූලික ලියවිල්ල ප්‍රභව ලිපිය මූලාශ්‍ර ලේඛනය කියනවා ඊට පස්සේ රැස් කරගන්නවා ඒ රැස් කරගන්නේ මූලික ලියවිලි ඊට පස්සේ මූලික පොත්වල ලියනවා මූලික පොත් ටික මේක ඒක ඊට පස්සේ ලෙජරේ ගිහින් ලියනවා කොහොම කතා ටිකක් කිව්වනේ මං එදා උගන්වලා තියෙන්නේ මේ දෙකෙන් මොන ගිණුම් කරන්නේද මම මොන ගිණුම් කරන ක්‍රියාවලිය ගැනද විස්තර කරලා තියෙන්නේ මූල්‍ය ගිණුම් වෙන්නේ හොඳයි මං එදා උගන්වලා තියෙන මූල්‍ය ගිණුම් කරන එක ඒකට හේතුව මූල්‍ය ගිණුම් කරන්නේ තමයි අර මං කියපු කාර්යයන් ටික මෙතන තියෙන්නේ එතකොට කලමනාකරණ ගිණුම් කරණය ගැන මම ලොකු පැහැදිලි කිරීමක් කරලා නැහැ මූල්‍ය ගිණුම් කරණය තමයි මම මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ එහෙනම් අපිට වෙනම ඉගෙන ගන්න දෙන ලොකු එකක් කලමනාකරණ ගිණුම් කරණය නමුත් අපේ සිලබස් එකේ මේකෙනුත් යම් ප්‍රමාණයක් තියෙනවා වැඩිම ප්‍රමාණය තියෙන මේක මූල්‍ය ගිණුම් කරණය. ඒතර මූල්‍ය ගිණුම් කරන අදාළ කොටස් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කලමනාකරණ ගිණුම් කරණේ පාඩම් 3ක් තියෙනවා. ඒ පාඩම් 3ත් අපි ඉගෙන ගන්නවා. ඒක තියෙන 13 වසර. ඔන්න ක්‍රියාවලිය. ඊට පස්සේ අංක 7 වෙනි එකේදී මම කතා කරේ වෙනස්කම්. මූල්‍ය ගිණුම් කරණේ සහ කලමනාකරණ ගිණුම් කරණේ වෙනස්කම්. මම වෙනස්කම් දීලා ඇති 7ක්. වෙනස්කම් 7ක් දීලා ඇති. 1 භාවිතා කරන පාර්ශවය. මූල්‍ය ගිණුම් කරණේ භාවිතා කරන ප්‍රධාන වශයෙන් බාහිර. හැබැයි අභ්‍යන්තරයට බලන්නත් පුළුවන්. කලමනාකරණ ගිණුම් කරණේ භාවිතා කරන්නේ කලමනාකරුවන්. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයේ පමණයි. ඒක හරියි. 2 අවධානය යොමු කරන කාලය. මූල්‍ය ගිණුම් කරණයේදී අවධානය යොමු කරන්නේ අතීත තොරතුරු ගැන විතරයි. හැබැයි කලමනාකරණ ගිණුම් කරණයේදී
අතීත වර්තමාන අනාගත කියන කාල තුනේම තොරතුරු භාවිතා කරනවා. 2යි. 3 නෛතික අවශ්‍යතාවය කියන්නේ නීතිමය වශයෙන් අනිවාර්යෙන් කළ යුතුයි කියලා තියෙන්නේ මොන ගිණුම්කරණයද? මූල්‍ය ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණයේ නෛතික අවශ්‍යතාවයක් නැත. 3යි. 4 ආගන්න මම මේ තාමත් සාකච්ඡා කරමින් ඉන්නේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම්. 4 වෙනි එක මූලධර්ම සම්ප්‍රදායන් ප්‍රමිත වගේ දේවල් භාවිතා කිරීම අනිවාර්යයි. මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණයේ ඒවා භාවිතා කිරීම අනිවාර්ය නැත. අංක 5 පස්වෙනි වෙනස්කම විගණනය අනිවාර්යයි අත්‍යවශ්‍යයි. මූල්‍ය ගිණුම්කරණයේ කළමනාකරණ ගිණුම්කරණයේ විගණනය අත්‍යවශ්‍ය නැත. හරි. මම 7යි දීලා ඇත්තේ. 6 අනාවරණය කරන ප්‍රමාණය ඒ කියන්නේ ආවරණය වරන කොටස සමස්ත ව්‍යාපාරයේ වෙනුවෙන්ම මූල්‍ය ප්‍රකාශ හදන්නේ මූල්‍ය ගිණුම්කරණයේ. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේ සමස්ත ව්‍යාපාරයේ වෙනුවෙන් වෙන්නත් පුළුවන්. යම් අංශයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්. 6යි. 7 වෙනි එක මට මගේ අරුනේ මොකද්ද බලන්න. එකක් තාම කියවුන්නේ මූලධර්ම. මූලධර්ම කිව්වා. මූලධර්ම ප්‍රමිත වගේ දේවල් අනිවාර්යයි. කාලය නේද? මූල්‍ය ප්‍රකාශ සකස් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි මූල්‍ය ගිණුම්කරණයේ බොහෝ දුරට නිශ්චිත වාර ගණනක් තියෙනවා. ඒක ගිණුම් වර්ෂයකට සැරයක් වෙන්න පුළුවන්. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම එහෙම නැත්නම් තොරතුරු සැපයීම නිශ්චිත වාර ගණනක් නැහැ. කළමනාකරණ අවශ්‍යතාවය මත. 7. මෙන්න වෙනස්කම් 7. දැන් මේ ටික සෑම ළමයෙකුටම පුළුවන් වෙන්න ඕන. ඇයි ගිණුම්කරණයේ ප්‍රභේද හටගන්නේ? ඒ ප්‍රභේද මොනවද? ඒ ප්‍රභේද යටතේ තියෙන මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය, ගනුදෙනු හා සිද්ධි, හඳුනා ගැනීම, මැනීම, සටහන් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, අවසානයේ මූල්‍ය ප්‍රකාශ. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය, අතීත හා පුරෝගතන තොරතුරු, ඒ කියන ඒවා. ඊළඟට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම්. මෙන්න මේ ටික අනිවාර්යෙන් දැන් පුළුවන් වෙන්න ඕනේ. මේ පාඩමේ ප්‍රධාන කොටසක් මේක. බලන්න මේ මාතෘකා ටික හරියට පුළුවන් නම් කියා ගන්න පුළුවන් නම් සිහි බුද්ධියෙන් අවබෝධයෙන් මේ ගොඩ විභාගයට ප්‍රශ්නයක් එනවා. දැන් මේ ටික හොඳට අධ්‍යයනය කරන්න, තේරුම් ගන්න. විස්තර කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? හැබැයි පොත බලන්න බෑ. පොත බලන්න නැහැ කියලා ඔප්පු කරන්න නම් කැමරාව ඔන් කරගන්න ඕන. එහෙම හයියක් නැහැනේ දැන්. ගෑන් ළමයි දෙන්නයි ඉන්නේ එහෙම කරන්න පුළුවන්. විස්තර කරනවද කවුරු හරි? නෑ. හරි. අද පන්ති තියෙන බව ගොඩාක් අය සමහරවිට දන්නේ නැහැ. මම උදේනේ දැම්මේ. ඉතින් ඒක නිසා අද හිටපු නැති යාළුවන්ට මතක් කරන්න අවදානෙන් ඉන්න කියලා. ඊළඟට හෙට හවස හෙට උදේ මල්ලිගේ පන්තිය තියෙනවද? සාමාන්‍ය මල්ලිගේ පන්තිය සිකුරාදා උදේ සඳ උදේ නේ තියෙන්නේ. හෙට උදේ තියෙනවද ඔයාලට? තාම පණිවිඩයක් දුන්නේ නැද්ද? කිව්වේ නැද්ද තාම? ඉරිදා හරි සඳුදා හරි තියනවා කිව්වේ. එහෙමද?
රයිට් මාත් එහෙනම් දවසක් දෙකක් නිවාඩු දෙන්නම්. අපිත් එහෙනම් දවසක් දෙකක් ඉඳලා පන්ති දාම හැමෝම දැනුවත් කරලා අද ඉන්න බැරි වෙච්ච අයට මම රෙකෝඩින් එක දාන්නම් කියන YouTube එකට. ඒකෙන් බලන්න පුළුවන්. අද හිටපු ළමයි ප්‍රමාණය අඩුයිනේ. එයා ගොඩක් අය දැනුවත් වෙලා නැහැ සහ ඩේටා රේමේ ප්‍රශ්න ඇති හැමෝටම ඩේටා දාගන්න විදියකුත් නැහැ. එහෙම ගැටලු තියෙනවා. වහලා නිසා. ඉතින් මේ හැකි පමණින් පුළුවන් විදිහට කොහොම හරි කරගමු. ඔයාලා උවමනාවෙන් ඉන්න වැඩ කරන්න මේ කියලා දෙන දේවල් හොඳට අවබෝධ කරගන්න අර නැවත නැවත බලන්න ඕන YouTube එකෙන් බලන්න පුළුවන්. උවමනාව හදාගන්න මහන්සිලා වැඩ කරන්න කවුද ඉන්නේ කවුද නැත්තේ කියන එක වැදගත් නැහැ. ඔබ කරගත්තොත් ඔබට ඔයාලගේ රෑන්ක් වලට යන්න පුළුවන්. ඒක නිසා ඒ හීන හදාගෙන නිතර ඒ හීන බලබලා ඒ වෙනුවෙන් කැප වෙන්න උනන්දු වෙන්න එක දිගට වැඩ කරන්න. මේ තාක් උගන්ලා තියෙන විෂයන් තුනේ උගන්ලා තියෙන ප්‍රමාණය සහ සුද්ධෙන් කොතනින් ඇහුවත් බැරි නොවන විදියට පාඩම් කරගන්න. ඒ පාඩම් කරන ක්‍රමේ ඔයාලගේ. මම දන්නේ මොන ක්‍රමයකට පාඩම් කරනවද කියන එක. තමන්ගේ යොමනාව තමන්ගේ කැපවීම රෑන්ක් එක ඔබට. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.